මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අටලුගම ගංජා වැටලීමකදී පොලිසියට ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවන් 4 දෙනෙක් අත්අඩංගුවට. පොලිසියේ 4ක් රෝහලේ. ගිනිගත් නෞකාවේ ඉන්ධන කාන්දුව බොරතෙල්ද. දුවන්නකල් දීසල් නේ මෙතන තිබුණේ ඊට අර්ථමත් ගන්න තෙලත් ඒක සම්පූර්ණයෙන් අපිට කියන ගන්න ලොග් බෝයිල් එකට සමාන වගේ තෙලක්. පාස්කු කොමිසමේ සාක්ෂි විමසීමක් රහසේ රූගත කළ මෞල්වීවරයෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියෝග. කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හිමිපාලට දේශපාලන පරිගැනීම් සොයන ජනපති කොමිසමෙන් රතු එළි. යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා කෙටිදුර වාර්තා පොත අලුත් කරයි. දින තුනේ ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන් ෆියස්ටා කමර්ෂල් බැංකුවෙන්. බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශයේ වැටලීම් රාජකාරියකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එම ප්‍රදේශයේ පිරිසක් පහර දී තිබෙනවා. එලෙස පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කළ කාන්තාවන් 3 දෙනෙකු හා පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. දවසේ පුවත බණ්ඩාරගම පොලිස් නිලධාරීන් අද පෙරවරුවේ බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළේ ඒ තුල ගංජා චාවාරම් සිදු කරන බවට ලද තොරතුරකට අනුවයි. එම අවස්ථාවේදී කාන්තාවන් 4 දෙනෙකු පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු වැටලීම් රාජකාරිවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණා. ඔවුන් පසුව පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ මෙලෙසින්. එහිදී උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු කාන්තා පොලිස් සැරයන්වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබූ අතර ඔවුන් බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහල වෙත යොමු කෙරුණා. නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට අවට පොලිස් ස්ථාන කිහිපයකින් සහ පොලිස් විශේෂකාර්ය බලකායේ කාණ්ඩයක්ද කැඳ වූ අතර සිද්ධියට අදාළව කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගත්තා. තවත් පුද්ගලයන් 5 දෙනෙකු පලා ගොස් ඇති අතර පොලිසිය එම පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුව එම ප්‍රදේශයේ පොලිස් නිලසුනකින් යොදා සෝදිසි කිරීම සිදු කළ අතර එහිදී කේරළ ගංජා ග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා. පොලිසියට පහර දුන් මෙම පිරිස අටලුගම 32 කල්ලිය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි. දවසේ පුවත මේ අතර අද අලියුම පහෙන් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ මද්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 394 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුවිට පුස්වැල්ල විද්‍යාලය ආසන්නයේ නිවසක සිදු කළ හදිසි වැටලීමකදී ජීවත් බෝම්බයක් සහ T56 ගිනි අවිසඳා භාවිතා කරන ජීව පතරුම් 5ක් පොලිසිය විසින් සොයාගත් අතර 44 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කෑගල්ල යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ සුරාබදු නිලධාරීන් එක්ව මාමනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සිදු කළ වැටලීමකදී බීඩි කුඩු කිලෝග්‍රෑම් 8500ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් මෙම බීඩි කුඩු තොගය සමග අදාළ ව්‍යාපාරී හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ටාස මද්ද්‍රව්‍ය වැටලීම් මේකකයට ලද තොරතුරක් මත මතුගම වැලිපැන්න ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ප්‍රවාහනය කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට පත් වුණා. ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදිය පොලිස් නිලධාරීන් විසින් නවතා ප්‍රශ්න කරන අවස්ථාවේදී සිය යුද හමුදා හැඳුනුම්පත පෙන්වා පලා යාමට උත්සාහ කර ඇතත් පසුව කළ පරීක්ෂාවකදී ඔහුගේ යට ඇඳුමේ සංගවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 100ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. බෙන්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ රියදුරෙකු ලෙස සේවය කරන බවයි හෙළිව ඇත්තේ. මේ අතර මිරිහාන කන්දේවත්ත පාරේ සිදු කළ පරීක්ෂාවකදී චූටි බවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක්ද සමගින්. මේ අතර මාතර මහාධිකරණය අසලදී මාතර කොට්ටාස දූෂණ විමර්ශන ඒකකයේ 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පරීක්ෂා කිරීමේදී යට ඇඳුම්වල සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙනෙන සැකකරුවන්ට ලබා දීමට මෙලෙස මත්කුඩු රැගෙන විත් ඇති බවයි. එම ජාවාරමට සහාය දුන් බවට සැකපිට කැරට් සහ බීට් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අධිකරණයේ ආසන්නයේ සිටීදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. මේ අතර කොස්ගොඩ ඌරගහ මාර්ගයේ කැබ් රථයක් පරීක්ෂා කළ පොලිසියට හිරේදුරා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ බිරිඳගේ නිවසේ සංගවා තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක්ද පොලිස් බහරයට ගත් බවයි. ත්‍රිකුණාමලයේ පාලම්පටවර ප්‍රදේශයේ වෑන් රථයක සූදු ක්‍රීඩාවේ නිරත වී සිටි කාන්තාවන් 8 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකාරයන් අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසු වූවන් වන අතර ඔවුන් සතුව තිබී රුපියල් 79000කට අධික මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. හෙරොයින් සමග ගුවන් හමුදා සමාජිකයන් දෙදෙනෙකු සහ කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 390ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කිසියම් ඉන්ධන කාන්දුවක් සිදු වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නී ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ලබාගත් සාම්පල අනුව ඒවා නෞකාව යාත්‍රා කිරීම සඳහා දහනය කරන ඉන්ධන විය නොහැකි බවයි. කෙසේ වෙතත් නාවික හමුදාව සඳහන් කළේ අදාළ ඉන්ධන එම නෞකාවේ දහනය සඳහා ගෙන ගිය ඉන්ධන බවයි. MT නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරට තටගත් ගින්න සාර්ථකව නිවා දැමීමෙන් පසු මේ වන විට නෞකාව සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 41ක් වූ ගැඹුරු මුහුදට රැගෙන යාමට පියවරගෙන තිබෙනවා. එම මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය හා දැඩි සුළං ප්‍රවාහයද හමු වෙයි. නාවික හමුදාව සඳහන් කළේ ටග් යාත්‍රාවක් උපයෝගී කරගනිමින් නෞකාව තව දුරටත් එම මුහුදු ප්‍රදේශයේ රඳවාගෙන සිටින බවයි. මේ අතර ඊයේ සවස් කාලයේ නෞකාවේ සිට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා වූ ප්‍රදේශයක වේදුණු ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වී තිබෙනවා. මීට අමතරව අද වන විට නෞකාව අවට මුහුදේ තවත් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වූ බව නාවික හමුදාව සඳහන් කළා. ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ද්‍රෝණීය වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් ඉන්ධන පැල්ලම තිබූ ප්‍රදේශයේ වෙත විශේෂිත රසායනික ද්‍රව්‍යයක් ඉසීමට ඊයේ පස්වරුවේ සහ අද පෙරවරුවේ කටයුතු කර තිබෙනවා. ඊයේ සවස තෙල් පැල්ලමට ඉසන ලද රසායන ද්‍රව්‍ය හේතුවෙන් එම පැල්ලම දිය වී ගොස් මුහුදේ දැర్శණය වෙන්නේ නැහැ. අද උදෑසන එම යානාව මගින් දෙවරක් මෙම නව තෙල් පැල්ලම වෙත එල්ල කරන ලද රසායන ද්‍රව්‍ය මගින් තවමත් එම තෙල් පැල්ලම දිය වෙමින් යමින් පවතින බවක් තමයි නිරීක්ෂණය වන්නේ. විශ්ලේෂණය කරාම අපිට දැනුණු දේ තමයි නෞකාවේ කිසිම විටක බොර තෙල් ගබඩා සංචිතයෙන් තෙල් කාන්දුවක් වෙන්නට කිසිම හැකියාවක් නොතිබු බව. කෙසේ නමුත් ඒකාබද්ධ කිමිදුම් කටයුත්තක් කිරීමට සූදානමින් සිටින ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කිමිදුම් කරුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හා රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයට අයත් පරීක්ෂණ කණ්ඩායම් ඉන්ධන කාන්දුව සිදු වී ඇති ප්‍රදේශයට ගොස් සාම්ප්‍ර ලබාගෙන තිබෙනවා. එලෙස ලබාගත් සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් විසින් අද නීතිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආවා. නීතිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් අතර මෙම හමුව පැවැත්වුණේ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය පූර්ණය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව අසල ප්‍රදේශයෙන් ලබාගත් තෙල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යවන ලෙස නීතිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට එහිදී උපදෙස් දී තිබෙනවා.
ඒ තෙල් විසිරීමත් එක්කම අප ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන විස්තරය තමයි නීතිපතිතුමාත් එක්ක කතා කරුවේ. එතුමාගේ උපදෙස් අනුව අපි ඉදිරියට කටයුතු කරනවා. මේ බොරතෙල්ද විසිරලා තියෙන්නේ? ඒක කියන්නේ අපි තාම ඉක්මන් වැඩි. ඒ රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි අපිට කියන්නට පුළුවන් බොරතෙල්ද කියලා. තව දින කීයක් යනවද පරීක්ෂණාගාර ප්‍රතිඵල එන්න? අපිට දවස් 2ක් විතර ඇයි. විසිරෙන තෙල් වලට එන්න ඉස්සලා ආරක්ෂා කරන වෙනම ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. ඒක කියන වටේ දානවා. දැන් ඒ ක්‍රියාමාර්ග දාලාද තියෙන්නේ? දැනට ඒ ක්‍රියාමාර්ගය අරගෙන නැහැ. දැනට කරන්නේ මේ තෙල් විසිරෙන්න රසායන ද්‍රව්‍යයක් ගහනවා වගේම වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මේ තෙල් කලඹමින් ඒක බිඳිති බවට පත් කරමින් පතුලේ තැන්පත් කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා මේ වෙලාවේ. ඊයේ දවසේ වාගේ ප්‍රමුඛත්වයේ කණ්ඩායමක් මෙම ස්ථානට ගියා. එතන තමයි තෙල් සාම්පල් ලබා ගැනීම කරා. මේ තෙල් සාම්පල් ඉතාමත් ඝන සාම්පල් කළු පාට හෝ ඝන ද්‍රවණයක් ඉදෙන්නේ නැව දුවන්න ගන්න. ඒ දුවන්න ගස් ඩීසල් නෙමෙයි මෙතන තිබුණේ ඉතාමත් ඝන තෙලක් ඒක සම්පූර්ණයෙන් අපි කියන ඝන රුක් බොයිල් එකට සමාන වගේ තෙලක් තමයි මෙතන තිබුණේ. තෙල් නැවෙන් එනවා සහ ඒ වගේම ඇතට ඉතාමත් නාවික සෙකුණු දෙකක් තුනක් වගේ දුරට මේ තෙල් පැතිරලා තියෙනවා කියලා අපිට සොයාගන්න පුළුවන් වුණා. මේක අපි කියන ටියර් 1 තෙල් දූෂණයක් තෙල්. ඒ කියන්නේ මොහොන තෙල් වර්ගයක් අඩු ගානේ ටොන් 50කට ආශ්‍රම ප්‍රමාණයක් විනාශ වීමක්. ඊළඟ පියර තමයි ටියර් 2 යන්නේ. ඒ තමත් තාර්ජනික මූලක්. අපේ වෙරළ කලාපේ ජනතාවත් මේක ගැන දැනුවත් කළේ. ඒ කොහොමද මේක ගැන සූදානම් කරලා තබා ගන්න කියලා අනිවාර්යයෙන් ඊට වඩා අපි ක්‍රියාත්මක විය යුතුයි. අතට අප අධිකාරියමගෙන් මේ තෙල් ලබා ගන්න සමාගම සහායකේ ලංකාවේ නියෝජිතයන් මේ විදිහට අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන විධානයක් මෙම නැම හැකිනම් අපේ ලංකාවේ තියෙන මුහුදු කලාපෙන් එකිනෙක විශ්ව විද්‍යාලයක් අතට අදගෙන යන්න කියලා. කෙසේ වෙතත් ලබාගත් සාම්පල පිළිබඳව නාවික හමුදාව පළ කළේ මෙවන් අදහසක්. අපි දැන් කතා කරපු ඩීසල් පැල්ලම් දෙක ඒ පරීක්ෂකයන් ඒ ස්ථානයේ සිටින විට තිබ්බේ නැහැ. නමුත් ලබාගත් සාම්පල් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා මගින් ලබා දී තිබෙනවා ගොඩබිමට තාක්ෂණික කාරණා එකතු කරාම මේ සාම්පල් රිසල්ට් එක හැර අනිවාර්යයෙන්ම නෞකාවේ ඉන්ධන ගබඩාවේ ඉන්ධන ටැංකි වලින් සිදු වූ කාන්දුවකින් ආපු තෙල් පැල්ලම්. ඒක නෞකාවේ ඉන්ධන. එය ඩීසල් වලට වඩා ඝනත්වයෙන් යුතු ඉන්ධනයක්. මේ අතර ගිනි ගැනීමෙන් පසු එම නෞකාවට අද ප්‍රථම වරට විදේශීය විශේෂඥයින් කණ්ඩායමක් ප්‍රවිෂ්ඨ වී තිබෙනවා. නාවික හමුදාව 17 දිනක ඉන්නුත් කණ්ඩායමක් නෞකාව ඇති ස්ථානට රැගෙන ගොස් ඇති අතර ඒ නෞකාවට ඇතුළු වී ඇති ගණන 13ක්. ඔවුන් නෞකාවේ උෂ්ණත්වය ඇතුළු දත්ත එක් රැස් කර තිබෙන බවයි වාර්තා වුණේ. පැරණි තාක්ෂණීය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව දිවින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලාශය හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 1,20,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර වැව් පිළිසකර කර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ සහාය ලබා ගැනීම බවත් මෙම සාකච්ඡාවේදී හෙළි කෙරුණා. ජනාධිපතිවරයා සඳහන් කළේ පොදු නිර්ණායකයක් යටතේ ඒ ප්‍රදේශවලට සහ වැව්වලට ආවේනික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවයි. වැව් ගොඩවීමෙන් එහි ධාරිතාව අඩු වී තිබෙන බැවින් ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් මහකන්‍ය ඉලක්ක කොටගෙන කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වැව් ප්‍රතිසංස්කරණය වැව් ආශ්‍රිත කර්මාන්ත ආරක්ෂා වන අයුරින් සිදු කළ යුතු බවයි. මේ සමගින් උතුරු මැද හා වයඹ පළාත්වල ග්‍රාමීය වැව් 1500ක් ආශ්‍රිතව හෙක්ටයාර 80000ක් දෙකන්නේම වගා කිරීමට අපේක්ෂිතයි. දිවයිනේ වාරිමාර්ග පද්ධතිය සහ ගංගා ආශ්‍රිත සියලු වන රක්ෂිත මාස 6ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එහිදී රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ණය ගෙවා ගැනීමට අපහසු සහ අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව අනවශ්‍ය ලෙස අපහසුතාවට පත් නොකරන ලෙසයි. එමෙන්ම ණය තොරතුරු කාර්යාංශයේ හෙවත් ක්‍රිබ් ආයතනයකින් දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහ ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු තිබෙනවා. ණය නොගෙවූ පුද්ගලයෙකුගේ අපකරුවෙකු වූ පමණින්ද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යොදන ලෙසයි.
පසුගිය රජයේ සමයේ සමෘද්ධි සහනාධාර ලබා දීමේදී පාක්ෂිකයන්ට විශේෂ කොට සලකා ඇති බවද මෙහිදී හෙළි වුණා. මේ කට්ටියගේ අවුරුදු 5 අර අවුරුදු 5 කියලා කියන්නේ නැතුව සමෘද්ධි ලබා ගන්නා වූ සියලු දෙනා අධ්‍යයනය කරා. කළා ඒ වෙන්දී යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ අය සමහර විට දැන් මුග්ගිය අමදාම දෙන්නේ නෙමෙයි. උඩට ගන්නනේ සමාජය. ඒක පිම්පඩියක් නෙමෙයි. අපි ඔක්කොම ආපහු බලලා සුදුසු කවුද කියලා තෝරගන්න. පහුගිය වසර 5 තුල අපි ගත්තොත් ආර්ථික වේගය ඉතාම අඩු මට්ටමකට වැටිලා තිබුණා. ඒ වෙලාවේ බදු කිහිපයක් අයින් කළා. වැට් වගේ මූලික බදු වල 15% තිබ්බ එක 8% දක්වා අඩු කළා. අපිට 15 දාලා තියාගන්න පුළුවන්. 15 තිබ්බට ඉතින් වැඩක් නැති වුණාම ආදායමක් එන්නේ නැහැ නේද? NBT, ESC, withholding tax වගේ ඒවා අයින් කළා. කෘෂිකර්ම ක්ෂේත්‍රය ඒවට අපි income tax අයින් කළා. ඉතින් ඉන්වෙස්ටර්ස්ලාට තියෙන බදු වල රේට් එක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි වැඩිපුරම. දවස ගානේ මේක වෙනස් වෙනවා නම් ඒ මිනිස්සුන්ට තීරණයක් ගන්න බෑ. ආයෝජනයක් කරන්නේ කොහොමද කියලා ඒ ඩිසිෂන් එක ගන්න. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපි ඉදිරි අවුරුදු 5 මේ බදු ව්‍යුහය එහෙමම තියාගන්න ඕන. විදේශ ණය තමයි මම හිතන්නේ මූලික ප්‍රශ්නේ අපිට තියෙන. එදා 14 අන්තිමට තිබුණේ රුපියල් බිලියන වලින් 3113. ඒක 19 සලායි බාර ගන්නකොට 6 ඩබල් වෙලා 6400ට ගිහිල්ලා තියෙනවා. මේ අතර මෙරට ගව ඝාතනය තහනම් කිරීමට ඊයේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අනුමත වූ යෝජනාවට මහා සංඝරත්නයේ ප්‍රසාදය හිමි වුණා. වර්තමාන අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අදාළ නීති රීති සකස් කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට ඉතාමත් වටිනා ආශිර්වාදයක් වෙනවා. ඒ සඳහා මේ රටේ දේශපාලන පක්ෂ විපක්ෂ හැමදෙනාම සහයෝගය ලබා දිය යුතුයි. ගරු අගමැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැති කිරීම විශිෂ්ට වූ යෝජනාවක් හැටියට ඒ අපි දකිනවා. වැඩ තහනමට ලක් වූ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එළඹෙන 11 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් කොමිසමට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා කරන බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළා. ඒ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ල අද කොමිසම හමුවේ කැඳ වූ අවස්ථාවේදී දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබා දීම හා ඉසුරුමත් නිවාස ව්‍යාපෘතීන් සහන ලබා දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් මත තම අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඔහු කොමිසම හමුවේ පවසා තිබුණේ තම අත්අඩංගුවටගෙන රාත්‍රී කාලයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ රැගෙන එන විටත් බන්ධනාගාර බස්යක් එහි ගෙන්වා තිබූ බවයි. ඒ අනුව එම පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට මීට පෙර අවස්ථා කිහිපයකදී නොතීසි නිකුත් කර තිබුණේ කොමිසම හමුවට කැඳවමිනුයි. අද දිනයේද එලෙස නොතීසි නිකුත් කර තිබුණත් ධම්මික හේමපාල මහතා කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. තමාට කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය අවශ්‍ය බවටයි ඔහු දන්වා ඇත්තේ. කෙසේ වෙතත් එවැනි අවසරයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු උපාලි අබේරත්න මහතා එළඹෙන 11 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ධම්මික හේමපාල මහතාට නොතීසි නිකුත් කළා. කොමිසමේ සභාපතිවරයා පැවසුවේ එදිනද ධම්මික හේමපාල මහතා කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් කොමිසමට අපහාස කිරීම යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා කරන බවයි. වැඩ තහනමට ලක් වූ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පසුගිය කාලයේ දැඩි ආందోලනයකට තුඩු දුන්නේ ඔහු හා රංජන් රාමනායක අතර සිදු කෙරුණු නඩු කටයුතු සම්බන්ධයෙන් සංවාද ඇතුළත් වීඩියෝ පටයක් කරලියට පැමිණීමත් සමගයි. දැන් ඔබතුමා හිතන්නේ ඇතුලෙන් එන ආරංචි මොකද අපිව ඉර කරයිද මේගොල්ලෝ අනාගනීද මාව ඇතුළට දාලා නැත්නම් අවවාදයක් දීලා මේවා කරයි. ඕන් කරයි වගේනේ. දැන් ඕක ප්‍රෙසිඩන්ට් කියලා වගේ පොඩ්ඩක් කියවනම් හරිනේ. ප්‍රෙසිඩන්ට් මහමුණා මට ගිය සුමානේ. ඒතකොට මම කියව මොකද්ද කරන්න කියලා. ඒතකොට රංග කරන් සූරද්දට හිටියා. සර් මොනවද කරන්නේ මෙයාට මේ පහස කළා කියලා දැම්මොත් ඒ මොනවද කරන්නේ? ඉතින් මට මූ එළියට ගන්න වෙනවනේ කියලා කිව්වා. වසර 5කට ආසන්න කාලයක් කිසිදු ක්‍රියාකාරකමකට යොදා නොගත් ඉඩම් කොටසක් අනවසර සහ අනීතික ලෙස ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට උත්සාහ කර ඇති බව ආණවිරුන්දාවේ පරිසර ගැටලුව පිළිබඳව සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් විසින් සකස් කළ වාර්තාව විෂයබාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද සභාගත කළ අතර එමගින් නිර්දේශ කර ඇත්තේ රැම්සා තෙත්භූමි රජ ඉඩම්වල දැනට සිදු කරන අනවසර ඉස්සන් වගාව නැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.
ආන විලුන්දාව කුරුළු අබේ භූමිය සහ රැම්සා තෙත්බිමට අයත් කොටසක ඉස්සන් පොකුණු තැනීම සඳහා නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කිරීමක් පිළිබඳ පසුගිය අගෝස්තු 27 සහ 28 දෙදින වාර්තා වී තිබුණා. ඒ අනුව ඩෝසර් කිරීමට යොදාගත් රථයේ රියදුරු සහ ඒ සඳහා කොන්ත්‍රාත් ලබා දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ සම්බන්ධයෙන් සමාජයේ මතු වූ ආන්දෝලනයේ හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පංචපුද්ගල කමිටුවක් පත් කළ අතර එම වාර්තාව ඊයේ අමාත්‍යවරයා වෙත බහර දී තිබුණා. මෙම පරිසර ගැටලුව පිළිබඳ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා. මෙම අපරාධය සඳහා ප්‍රබල දේශපාලඥයෙකුගේ සොහොයුරෙකු සම්බන්ධ බවටද ඒ හේතුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වන බවටද පසුගිය දින කිහිපයේම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ආන විලුන්දාව අබේ භූමියේ මෙම අපරාධය සඳහා උපදෙස් මෙන්ම ආධාර හා අනුබල දුන් පුද්ගලයන් අත්අඩංගුවටගෙන නීතිය හමුවට පැමිණීමට රජය ක්‍රියාකොට තිබේද? මෙම අපරාධය පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව එය මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේද? ඊයේ තමයි මේ වාර්තාව ආවි සති දෙකක් මම කල් ඉල්ලුවා. අද මම ඒක සභාගත කරනවා ගරු කතානායකතුමනි. කිසිම කෙනෙකුට මොන තරහතනම තිබ්බත් ඒවට ඉඩ දෙන්න සූදානම් වෙන්නේ නැහැ. එම වාර්තාවේ නිරීක්ෂණ යටතේ දක්වා ඇත්තේ ප්‍රශ්නගත භූමිය 2001 වසරේ රැම්සා තෙත් භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු භූමියට අයත් බවයි. ගැසට් කරන අතරතුරේදී ඉස්සන් කුටු සඳහා එක සමාගම් වලට දීලා තිබ්බා. ඒ ගිවිසුම ඉවර වෙන්නේ 2015. ගිවිසුම ඉවර වෙනකොට නැවත රම්සා තෙත් කලාපයට මේක අත්පත් කරගෙන කඩෝලාන සාකේ ඉඳවීමේ කටයුත්ත කරන්න සූදානම් වෙනකොට ගියාන්ලුවේ සමහර දේශපාලඥයෝ මේක නතර කරලා තියෙනවා. ඒකට උඩගෙඩි දුන්න රාජනිලධාරීනොත් ඉන්නවා. රජයන් පෙරලා අලුත් රජයක් එනකොට ඒ රජයේ තුල බලගැන්වන උදවිය මේ සඳහා බලෙන් ගිහිල්ලා කටයුතු කරන්න සූදානම් කරලා තිබුණා. කවුද මේකේ පිටිපස්සේ ඉන්න පුද්ගලයා පිළිබඳව එද විශේෂ විමර්ශනයක් කරමින් ඉන්නවා. පංචපුද්ගල කමිටු වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත ඩෝසර් යන්ත්‍රයේ හිමිකරු විසින් අදාළ බිම් කොටස හෙළිපෙහෙළි කර ඇති බවයි. ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරයි. මෙම ප්‍රශ්නගත ඉඩම ජගත් සමන්ත යන අය විසින් මීට පෙර ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා යොදාගෙන තිබී ඇති අතර 2015 වසරෙන් පසු එය කිසිදු ක්‍රියාකාරකමක් සඳහා යොදාගෙන නොමැති බවද කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා. අනතුරුව යලි ඉස්සන් වගා කිරීම සඳහා මෙම බිම් කොටස ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙය රැම්සා තෙත් බිම් කලාපයට අයත් වීම හේතුවෙන්. කමිටුව කරුණු 13ක් යටතේ සිය නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ දැනට රැම්සා තෙත් භූමියේ රජයේ ඉඩම් තුල සිදු කෙරෙන අනවසර ඉස්සන් වගාව පිළිබඳවද කැබිනට් මණ්ඩලය දැනුවත් කරමින් ඒවා නවතා දැමිය යුතු බවයි. හෙක්ටාර 1397ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන රැම්සා තෙත් බිම් පරිසරය රැක ගැනීම සඳහා යොදවා ඇත්තේ වනජීවී නිලධාරීන් 3 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 2 දෙනෙකු බැවින් කමිටුව පෙන්වා දෙන්නේ වනජීවී ආරක්ෂක නිලධාරීන් වැඩි කළ යුතු බවයි. සුදුසු පරිසර පද්ධතියක් සකස් කිරීමේ ක්‍රියාවලියට මෙම භූමිය යටත් කළ යුතු බවත් ඉස්සන් වගාව නැවැත්වීම හේතුවෙන් අසිරුතාවට පත්වන ප්‍රජාව වේ නම් ඔවුන් සඳහා විකල්ප ජීවනෝපායන් හඳුන්වා දිය යුතු බවත් නිර්දේශවලට ඇතුළත්. ඉස්සන් කොටු නැවත වගා කිරීමට ඉඩක් දෙන්නේ නැහැ. ඒ රම්සා කියන තෙත් කලාපය තුල අනිත් පැත්තේ උරේ ඉස්සන් කොටු ටික තියෙනවා. ඒක රම්සා කොටුට අයත් වෙන්නේ නැහැ. රම්සා තෙත් කලාපයේ තුලත් තියෙනවා කියන ඉස්සන් කොටු. ඒ වගේ කිසිසේත්ම නැවත ලබා දෙන්න සූදානම් වෙන්නේ නැහැ. ඒවා තහනම් කරලා රම්සා කියන ගිවිසුම යටතේ ඒ සඳහා ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. දැන් හිරු CIA විශේෂාංගය. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට දැන්වීම් පෝරු සවිකර ඇති භූමියක් ගිනි තබා විනාශ කරන බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ හිරු CIA කණ්ඩායම හොරෝපතාන මොරවැව ප්‍රදේශයේ ගිනි තබා ඇති වනජීවී ඉඩම සොයා ගියා. අපෙහි ළඟා වන විටත් තැන තැන ගිනි ගැනීම් දක්නට ලැබුණේ මෙලෙසයි. මෙම භූමිය නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වූයේ දැවැන්ත ගස් රැසක් කපා බිම හෙලා ඇති බවයි. අනෙක් ගස් ගිනි තබා විනාශ කර තිබුණේ මෙලෙසින්. ගිනි තබා විනාශ කළ භූමියට නුදුරින් වනජීවී දෙපාර්තමේන්තුව විසින් වන අලින් සඳහා පවත්වාගෙන යන අලි ගාලක්ද පවතින බවයි හිරු CIA වෙත වාර්තා වුණේ. වැඩිදුරටත් කළ සොයා බැලීමේදී හෙළි වූයේ මෙම ඉඩම් බඩේරුඟු වගා කිරීමට බිම් සැකසීම සඳහා ගිනි තබා ඇති බවයි. අදාළ භූමියේ රූපරාමු ලබා ගනිමින් සිටින විට ගම්වාසීන් පිරිසක් එහි පැමිණ ප්‍රකාශ කළේ වනජීවී දෙපාර්තමේන්තුවට මෙම ඉඩම් අයත් නොවන බවයි. කලකට ඉහත පැමිණි වනජීවී නිලධාරීන් තමන් පරම්පරා ගණනාවක සිට වගා කළ ඉඩම්වල අත්නොමතික ලෙස දැන්වීම් පෝරු සවි කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
කෙලිම සර් මේ පාර දිගට ඔක්කොම මේගොල්ලෝ බෝඩ් දැම්මේ. මෙතනලා තියෙන කිලෝමීටර් 2කට වැඩි සර්. අලිවැටේ ඉඳලා. දුර. ඇයි සර් මෙච්චර ඈතින් මේගොල්ලෝ මේ ඉඩම් අල්ලන්නේ? මෙම ගිනි තැබීම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අදහස් පළ කළේ මෙලෙසයි. ඔතන ගස් දෙක තුනක් ඔය වීර ගස් පළකට නැති දරට ගන්න මල්ලිලා කපලා තිනවා. මේක වල් වැහුණා මෙතන සත්තු වෙනවා. එහෙනම් පොඩ්ඩක් මේ පාර මල්ලිලා පාදලා තිනවා. මෙම දර්ශන වලින් පෙනෙන පරිදි කපා දමා ඇත්තේ ගස් දෙක තුනක්ද යන්න රජයේ බලධාරීන් හොඳින් විමසා බැලිය යුතු කරුණක්. කෙසේ වෙතත් හිරු CIA කණ්ඩායමට නිරීක්ෂණය වූයේ ගම්වාසීන් පෙන්වා දෙන පරිදි මේ අවට වගා කළ ඉඩම්ද පවතින බවයි. මේ ඉඩම් වනජීවීක ගත්තොත් අපිට හිඟා කන්න තමයි වෙන්නේ. රට වටින්ම වනජීවී හා වන සංරක්ෂණයට අයත් භූමි මෙලෙස නීති විරෝධී ලෙස හෙළිපෙහෙළි කිරීම පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. වනාන්තරවලට වන සතුන්ට හා මිනිසුන්ට අයත් භූමි ප්‍රදේශ නිසි ලෙස වෙන් කර දීමට රාජ්‍ය නිලධාරීන් තවදුරටත් පමා වුවහොත් හෙට දිනයේ මෙරට ඉරණම කනගාටුදායක වන බවට කිසිදු සැකයක් නැහැ. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීමක් ජංගම දුරකථනයකින් රහස්‍යගතව රූගත කළ මෞලවිවරයෙකුගෙන් සහ නීතිඥයෙකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා. මේ අතර තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා නොදී සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබා දීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පිළිගත්තා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි විමසීම සඳහා ඊයේ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණේ පළමු දිනටයි. එහිදී සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ වසර 38ක් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කළ තමන් ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට 2015 වසරේදී පත් කළ බවයි. ජාතික බුද්ධි ප්‍රධානී තනතුර බාර ගන්නා විට එහි වගකීම් ලෙස ඔබ වටහාගෙන සිටියේ මොනවාද? රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අංශය, ත්‍රස්ත විමර්ශන කොට්ටාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි පාර්ශව අතර සම්බන්ධීකරණය සිදු කිරීම මගේ කාර්ය ලෙස වටහා ගත්තා. ඔබ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලයේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය තුල බුද්ධි තොරතුරු ගබඩා කරන ආකාරය පිළිබඳ ඔබට දැනුමක් තිබුණද? විදේශ රටවල් සමග අත්සන් කරනු ලබන ආරක්ෂක අවබෝධතා ගිවිසුම් පිළිබඳව සොයා බලලා ආරක්ෂක ලේකම්වරයාට වාර්තා සැපීමේ කාර්යයද ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ කාර්යයන්ට අමතරව මට පවරා තිබුණා. ඔබගේ විෂයපතේට අදාළ නොවන කාර්යයක් ඔබ වෙත පවරා තිබීම ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ වගකීම් ඉටු කිරීමට ඔබට බාධාවක් වුණාද? එය මා වෙත පවරනු ලැබූ අමතර කාර්යයක් වුවද සීමිත පහසුකම් යටතේ එම කාර්යයද නිසි ලෙස ඉටු කිරීමට මා උත්සාහ ගත්තා. ඔබ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ ජාතික ආරක්ෂාවටද මුල් තැන දුන්නේ, සංහිඳියාවටද මුල් තැනක් ලබා දුන්නේ? සංහිඳියාවට තමයි මුල් තැන දුන්නේ. එවකට අනුගමනය කළේ වැරදි ක්‍රියාකලාපයක් බව දැන් පිළිගන්නවා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ජාතික ආරක්ෂක කවුන්සිලය පිළිබඳ සිසිර මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දින 52 ආණ්ඩුවෙන් පසු එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී නොවූ බවයි. එසේම එවක ආරක්ෂක ලේකම් තමන් අමතා ජනාධිපති කිව්වා කියලා පොලිස්පතිට කියන්න ආරක්ෂක කවුන්සිලයට යන්න එපා ලෙස පැවසුවද තමන් පොලිස්පතිවරයාට එම දැනුම් දීම කිරීමට අකමැති වූ බවත් සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සාක්ෂි ලබා දීම සඳහා දෙවන දිනටත් ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා. එහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සහරාන් අන්තවාදී දේශනා සිදු කරන්නේ යයි ඔබ පළමු වරට දැනගත්තේ කවදාද යන්නයි. 2019 අවුරුද්දේ පෙබරවාරි මාසයේ දිනකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අන්තර්ජාලයේ හුවමාරු වූ සහරාන් හෂිම්ගේ දේශනයක් මට එවා ඒ විවේචනය කරමින් ඒ පිළිබඳ සොයා බලන්න කිව්වා. පසුව මම ඒ පිළිබඳව සොයා බැලුවා. එහිදී 2017 ආලියාර් මන්සන්තියේ ගැටුමෙන් පසු වරෙන්තු ලැබ සිටි සහරාන් අධිකරණයේ මඟහැර සැඟව සිටින බව දැනගන්නට ලැබුණා. නමුත් මම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ අවස්ථාවේ සහරාන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් උපරිමයෙන් උත්සාහ කරන බව පැවසුවා. කණ්ඩායම් 50ක් පමණ ඒ සඳහා යෙදවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැවසුවා. පාස්කු ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් ඇති බවට රවුෆ් හකීම් මහතා පෙර දිනේ ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන්ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් අභ්‍යන්තර පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා භාවිත කර ඇත්තේ නේපාලය, කසකස්තානය, කිර්ගිස්තානය වැනි රටවල සිම් කාඩ්. එවැනි පහසුකම් ලබා දීමට යම් පිටස්තර පාර්ශවයක් උපකාර කළ යුතුයි.
මෙවැනි සංවිධානාත්මක අපරාධයක් කරන්න අභ්‍යන්තර අනුදැනුම මත පමණක් බෑ. අනිවාර්යයෙන්ම අදිසි බලවේගයක් තිබිය යුතුයි. බුද්ධි අංශ මේ වෙද්දිත් සමහර දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. රට තුල අස්ථාවරත්වයක් ඇති කරන්න අවශ්‍ය වුණ සංවිධානාත්මක බලවේගයක් මේ ප්‍රහාරයේ පිටුපස ඉන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී රවි සෙනවිරත්න මහත්මයා ප්‍රසිද්ධියේ කියලා තිබ්බා මේ ප්‍රහාරයට IS සංවිධානය සම්බන්ධ නැහැ කියලා. මෙහිදී ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔබ పూర్ව දැනුවත් වීමක් සිදුව තිබුණේද යන්නයි. එවැනි කිසිදු දැනුවත් වීමක් නොතිබූ බව රවුෆ් හකීම් මහතා එහිදී පැවසුවා. මේ අතර හිටපු ජාතික බුද්ධ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අද දෙවන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. 2019 ජනවාරි 16 වන දින වනාතවිල්ලෝ ලැක්ටෝස් වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසු බුද්ධි සමාලෝචන රැස්වීමක් පැවැත්වුණේ පෙබරවාරි 5 වෙනිදා. ඊට පසු මාර්තු 19 සහ මාර්තු 26 යන දිනවල බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වුණා. නමුත් ඒ එක රැස්වීමකටවත් වනාතවිල්ලෝ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශනය කෙරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිවෙක් සහභාගී වුණේ නැහැ. ඒ වගේම අදාළ විමර්ශනයේ සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට යොමු කර තිබුණේත් නැහැ ස්වාමීනි. ජාතික බුද්ධ ප්‍රධානියා ලෙස ඔබ මූලිකත්වයේගත් බුද්ධි සමාලෝචන රැස්වීම්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් සහභාගී නොවීමට හේතුවක් තිබුණද? මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සහ එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මීට පෙර කටයුතු කළ නිසා එම රැස්වීම් වලට සහභාගී වීම මගහැරියා කියලා හිතෙනවා. ඒ නිසා මමත් ඔවුන්ට ඔළුව නැමීමට පෙළඹුණේ නැහැ ස්වාමීනි. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා අද තෙවන දිනටත් ප්‍රකාශ ලබා දීම සඳහා පාස්කු ප්‍රහාර ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමගැවීමේ චෝදනාවට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද අද උදෑසන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අද පස්වරුවේ පෙනී සිටියේ මුස්ලිම් සංවිධාන කිහිපයක් උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍ය බවට කොමිසමට කර තිබූ දැනුම් දීමකට අනුවයි. උන්වහන්සේගෙන් සාක්ෂි විමසීම ආරම්භ වී පැය දෙකක පමණ කාලයක් ගතවන විට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කොමිෂන් සභාව ඇතුළත රැඳී සිටි මෞලවීවරයෙකු සැකකටයුතු ක්‍රියාවක යෙදී සිටීමේ හේතුවෙන් පිටතට ගනු ලැබුවා. ඔහු පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂි විමසීම රහසිගතව සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති බව එහිදී අනාවරණ වුණා. ලෝයර් ලව්ව ගෙනිච්චා ඉතින් අද වා රෙකෝඩ් කරා මම ගෙනිච්ච රෙකෝඩ් පර්පස් එකට ඇත්තටම ඉතින් ඔයාටම ගෙනියන්න තමයි ඔයා ලෝයර් මාර්ගයේ ෆෝන් එක යවලා එයාගෙන් ෆෝන් එක අරන් රෙකෝඩ් උත් කරලා දැන් කියනවා දන්නේ නැහැ කියලා මේ කොමිෂන් පටන් අරන් අවුරුද්දක් වෙනවා කවදාවත් මෙහෙම වැඩක් කරේ නැහැ. මෙලෙස රහසිගතව සාක්ෂි විමසීම පටිගත කර තිබුණේ සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානයේ වැඩ බලන ලේකම්වරයෙකුයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කළ අතර සාක්ෂි විමසීම රූගත කළ පුද්ගලයාගේ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන ලෙසත් කොමිසමේ පොලිස් ඒකකයට නියෝග කළා. දැන් මැති සභේ විශේෂාංගය. ගරු කතානායකතුමනි ඊයේ ප්‍රේමලාල් ගුණසේකර ජයසේකර මන්ත්‍රීතුමා දිවුරුම් දෙන්න එනකොට මම විපක්ෂයේ වෙනුවෙන් නැගිටලා රීති ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හඬනගා කිව්වා. නමුත් ඔබතුමා මාව හඳුනාගත්තේ නැහැ. ලේකම් කාර්යාලයත් හොඳට කොට ඇල්ලුවා. මගේ දිහා බැලුවෙත් නැහැ. දිවුරුම දුන්නායින් පස්සේ ඔබතුමා කිව්වා රීති ප්‍රශ්න මතු කරන්න කියලා. ඒක වැරදිනේ කතානායකතුමා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා රීති ප්‍රශ්නයක් මතු කරුවාම අවස්ථාව දෙන්න ඕන. ඉතින් ඔබ මට අවස්ථාව දුන්නනේ ඊට පස්සේ. ආරම්භයේම මේ විදියට වැඩ කරනකොට අපිත් ඒවා ඔළුවේ මතක තියාගන්න. ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ එතුමාගේ ඉතාමත්ම වැදගත් ඒ වගේ මේ සභාවෙත් ගෞරවනීය අවස්ථාවක්. ඒකෙදී වෙනත් ප්‍රශ්න මතු කරලා ඒ වෙලාවේ එහෙම කරන එක යුතුයකමක් නෙමෙයි කියලායි මම කියන්නේ. මම මතු කරුවේ රීති ප්‍රශ්නයක්. ඔබතුමා දන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා. මන්ත්‍රීවරයෙක් දිවුරුම් දීම සම්බන්ධයෙන් නැගිය හැකි රීති ප්‍රශ්නේ කුමක්ද?
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසෙවත් සම්ප්‍රදායක් නැහැ. මන්ත්‍රීවරයෙක් දිවිරුම් දෙනකොට ස්ථාවර නියෝග හෝ මොනවා හරි යටතේ ඒ දිවිරුම් දීමට අවහිර කිරීමට අවසර ඉල්ලීම. මගේ මිත්‍ර ගරු හිටපු සභානායකතුමාට මතක් කරන්න ඕනේ හිටපු කතානායකතුමාවත් අපි නැගිට්ටොත් පිළිගත්තේ නැහැ ඒ සම්ප්‍රදාය අනුව යමින්. අවුරුදු 5ක් දිගටම ආර්ථිකයේ කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ එකම ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ලෙස මේ සංඛ්‍යා දත්ත වලින් ඔප්පු වෙනවා. මැයි මාසේ 1 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ රටේ මුදල් වියදම් කරන්න අනුමැතියක් දීලා නැහැ. මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අත්සන් කරලා නැහැ. එහෙමනම් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියපු මේ බදු සංශෝධන කරන්න කොහොමද කරන්නේ? වියදම් කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලැබිලා නැති අවස්ථාවක විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අත්සන් කළා තිබෙනවා. අනාකල්ලා 155 එහෙම කිසිම දෙයක් නැහැ. කොහෙද යන්නේ? අර පැනලා දුවනවා. බදු සාමාන්‍යයෙන් අපේ වගේ රටක දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 120ක් 25ක් වමන ප්‍රමාණයක් තියෙන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය අවසන් වෙනකොට අපේ ඉතිහාසයේ අඩුම තැනට ආවා. කීයද? 11.6යි. කොහොමද අපි රටක් ගෙනියන්නේ? ඔව් මිනිස්සු කැමති වුණ නැති වුණත් යම් කිසි විදියකට මේ බදු වැඩි කරන්න සිද්ධ වුණා. විපක්ෂයට ඔබතුමන්ලව යවුවා විතරක් නෙවෙයි. අද අපි ආණ්ඩුවක් ගන්නකොට ඒ ආණ්ඩුවේ පයිලට් සහ කෝ-පයිලට්ලා දෙන්න තුන් දෙනාම මේ සභාගමේ නැහැ. කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. එතුමාවත් මේ පාර්ලිමේන්තුවට සුදුසු නැති කෙනෙක් බවට ජනතාව තීන්දුව කරනවා. කැප්ටන්ට උදව් කරන කෝ-පයිලට්ලා දෙන්න. රවී කරුණානායක සහ මංගල සමරවීර. ජනතාව කියනවා ඔබ පාර්ලිමේන්තුවටවත් සුදුසු නැත. දැම්මම මගේ මිත්‍ර හර්ෂද සිල්වා මගේ සහෝදර മന്ത്രിතුමාගෙන් අහන්නේ മന്ത്രിතුමනි ඒ ගෙන ගිය ආර්ථික කළමනාකරණය තුල අපි ආපසු හැරී බැලුවාම සුබවාදීද අසුබවාදීද කියන එක ගැන ඔබේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරන්න. කොළඹින් මේ අතර කාලගුණ අංශ කළ අනතුරු ඇඟවීම් නොතකමින් දීවර රැකියාවේ නිරත වූ දෙදෙනෙක් සමග බෝට්ටුවක් කළුතර ඇලබඩවත්ත මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා. අද දිනේ දිවයිනේ පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 3.5 අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවට කාලගුණාංශ ඊයේ අනාවැකි පළ කර තිබුණා. ඒ පිළිබඳ සැලකිලිමත් වූ බොහෝ ධීවරයින් අද මුහුදු යාමෙන් වැළකී සිටියා. කාලගුණාංශ කළ අනතුරු ඇඟවීම නොතකමින් කළුතර ඇලබඩවත්ත ප්‍රදේශයෙන් ධීවරින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා. අද පෙරවරු 8ට පමණ යලි ගොඩබිම දෙසට පැමිණෙමින් සිටියේදී මුහුදේ රළ ස්වභාවයේ හේතුවෙන් ධීවර යාත්‍රාව පෙරළී ඇති අතර පැයකට ආසන්න කාලයක් ධීවරින් දෙදෙනා මුහුදේ පාවෙමින් සිටියේදී නාවික හමුදාව මැදිහත්ව බේරා ගැනුණා. අනතුරුව ඔවුන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මදින්චේ එක්කෙනෙක් පස් කඩුවේ එක්කෙනෙක් කවුරුරු පුරේ. මුල අද වැඩි කොට මෙයාලා ඇත්තට වැඩ තමයි කරලා තියෙන්නේ. අපිටත් සභාවතාවට පත් වුණා මේ වතුර පාර මොකද කරගෙන ඉන්න. මීටර කීයක් විතර දුර? 25 30ක් වගේ තිබ්බා. සිග්නල් ස්ට්‍රෝං ටේප් සිල්වා මහතාගේ පුත් සාවිත්‍ර ද සිල්වා පුද්ගලයෙකුට පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් අප සාවිත්‍ර ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිය පියා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට Taman මෙලෙස පාර දුන් බවයි. ඔහුත් එක්ක මට මිනි මරා ගන්න තරම් කිසිම මේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වැරද්ද මම පිළිගන්නවා. ඒක දැන් උසාවිත් දාලා උසාවියෙන් ඔවුන්ට සමතයකටපත් වෙන්න ඕනත් කියලා දීනවා. මේකෙන්ද මටත් මේක දුරුදි කරගන්න ඕන නැති නිසා මං ගුවා හරි ඒගොල්ලෝ කැමති නම් මමත් කැමතියි කියලා. මාතර නූපේ මන්සන්දියේදී කැබ් රථයක් ත්‍රිරෝධ රථ දෙකක මෝටර රථ දෙකක සහ යතුරු පැදියක ගැටි සිදු වූ අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අනතුර අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රට වටා හිරෝ ජර්මනියේ ඩෙසෝහිදී පැවති 2020 ඇන්හාල්ට් ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර 100 වෙදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවන්නට යුපුන් අබේකෝන් සමත් වුණා. ඒ ඇන්හාල්ට් මීටර 100 තත්පර 10.1 කින් නිමා කරමින් යුපුන් අබේකෝන් ඔහු විසින් බිඳහෙළුවේ හිමාශේෂයන් සතු කරගෙන තිබූ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවයි. 2016 දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී හිමාශ මීටර 100 තත්පර 10.26 කින් නිමා කරමින් මෙම වාර්තා ද්විත්වයම Taman සතු කරගත් අතර අනතුරුව ඔහු විසින්ම ගෙවුණු වසරේදී එළියම වාර්තාව බිඳදැමුවේ තත්පර 10.22 කාලයක් වාර්තා කරමින් යුපුන් වාර්තා කළ මෙම කාලයත් සමගින් මේ වසරේ මීටර 100 ලෝ මුල් ක්‍රීඩකයන් 32 දෙනා අතරට ඔහු ඇතුළත් වූ අතර මේ වසරේ ආසියානු ක්‍රීඩකයෙකු පිරිමි මීටර 100 වාර්තා කළ සිව්වැනි හොඳම කාලයේදී මේ වෙනවා. මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ජර්මනියේ සිට යුපුන් අබේකෝන් හිරෝ ස්පෝර්ට්ස් වෙත මෙලෙස අදහස් පළ කළා. හිමාශ ඒෂාන් විසින් දීලා තිබුණු ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අභිවා යන්න මට හැකියාව ලැබුණා. මට ගොඩක් සතුටුයි ඒ ගැන. මොකද මම මේ අවස්ථාවට එන්න ගොඩක් කැපවීම පුහුණු කරා. ඉතින් අවසානයේ මට ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. 2021 ටෝකියෝ වල තියෙන ඔලිම්පික් එකට ක්වොලිෆයි වෙන එක තමයි මගේ එකම ටාගට් එක. ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැසනුගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත්